Okay, hello my dear students. I hope you all are doing well. So today I am going to teach you a new lesson about active voice and passive voice. I think many of the students have not understood this lesson. So I wanted to explain the main differences between active voice and the passive voice. අපි ඇක්ටිව් වොයිස් සලයි පැසිව් වොයිස් කියන ටොපික් එක තමයි අද කතා කරන්න යන්නේ. ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් වෙනස් වෙන වෙන වශයෙන් තේරුම් ගන්න එක අවබෝධ කරගන්න එක ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම පැසිව් වොයිස් ලිඛිත භාෂාවේදී ඔයා කැම්පස් එකක ඩිග්‍රී එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන් ඉංග්‍රීසි මීඩියම් වලින්. එතකොට රචනා මාධ්‍යයේ ප්‍රශ්න වලට ලියද්දී ඔයාට ඊටාම වැදගත් වෙනවා පැසිව් වොයිස් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ රචනා හැම ලියද්දී. ඒ වගේම ඔයා ඉස්කෝලේ එක ඉංග්‍රීසි මීඩියම් කරනවා වෙන්නත් පුළුවන්. ඕනෑම අධ්‍යාපන ආයතනයක ඉංග්‍රීසි මීඩියම් අධ්‍යාපනය ලබනවා නම් මේ පැසිව් වොයිස් පාඩම ගොඩක් වැදගත් වෙනවා. So I will explain the difference between active voice and passive voice. හරි. අපි බලමු. Okay, let's start the lesson. Okay. Here I have divided the board as active voice and passive voice. මේ පැත්තේ තියෙන active voice sentences, මේ පැත්තේ තියෙන්නේ passive voice sentences. හරි. දැන් මේ active voice සහ passive voice විදිහට බෙදන්නේ ඇත්තටම if any sentence has an action or a verb, ඒ කියන්නේ verb එකක් හරි action එකක් හරි තියෙනවා නම් ඒ වගේ sentences තමයි ඒ කියන්නේ ක්‍රියාව කරන දෙයක් තියෙන්න ඕනේ. action එකක් තියෙනව තමයි active voice and passive voice කියලා අපි ඒ දෙවිදියටම මේ sentence ප්‍රකාශ කරන්න පුළුවන්. එකම sentence එකක් ක්‍රියාවක් තියෙනවා නම් ඒක active voice විදිහට අපිට ප්‍රකාශ කරන්නත් පුළුවන්. නැත්නම් passive voice විදිහට ප්‍රකාශ කරන්නත් පුළුවන්. හරි. බලමු අපි මේ keywords ටිකක් වෙන active voice කියලා කියන්නේ කර්තෘකාරක, passive voice කර්මකාරක. සිංහලෙන් අපි කියනවා. දැන් බලමු අපි මේ නම් ලැබිලා තියෙන්නේ කොහොමද කියලා. So in active voice subject කියලා කියන්නේ මෙතන කර්තෘ වාක්‍යයේ කර්තෘට තමයි subject කියලා කියන්නේ. කියන්නේ ක්‍රියාව කරන කෙනා. නැත්නම් අපි doer කියලා කියනවා. හරි? ක්‍රියාව කරන කෙනා. හරි? ඒක උත්තේ කියලා කියනවා. එන්න එකම නම් වලින් හඳුන්වන්නේ subject එක. එහෙම නැත්නම් කර්තෘ. එතකොට කර්තෘ active voice වල මුලින්ම ඉන්නවා. එයා ප්‍රධානයි වාක්‍යයේ. ඒ හින්දා තමයි අපි active voice කියලා කියන්නේ. කර්තෘ ඇක්ටිව් නිසා සක්‍රිය නිසා ඇක්ටිව් කියලා කියන්නේ සක්‍රියනේ ක්‍රියාකාරී කියන එක. ඒතකොට කර්තෘ ක්‍රියාකාරී නිසා තමයි අපි active voice කියලා කියන්නේ. But in the case of passive voice එකේදී ප්‍රධානත්වය දෙන්නේ object එකට. object කියලා කියන්නේ කර්මය. හරි? දැන් passive voice passive කියන word එකේ තේරුම අක්‍රියයි කියන එක. active කියන එකේ opposite word එක තමයි විරුද්ධ වචනේ තමයි passive. එතකොට මේකේ අක්‍රිය වෙන්නේ කවුද? subject එක. ඒතරම් ක්‍රියාකාරී වෙන්නේ නැහැ passive voice වලදී subject එක. ක්‍රියාකාරී වෙන්නේ object එක. So these names have been given based on the activeness of the subject. subject එකේ ක්‍රියාකාරීත්වය මත තමයි ක්‍රියාකාරී බව පදනම් කරගෙන තමයි මේ නම් දීලා තියෙන්නේ. Okay? So, these are common equations in active voice and passive voice. මේ මම ලියලා තියෙන්නේ commonly භාවිතා කරන පොදුවේ භාවිතා කරන සමීකරණ තමයි මම මේ ලියලා තියෙන්නේ. So in active voice at the beginning we have to use a subject, verb කියන්නේ ක්‍රියාපදය, object, rest. ඔන්න ඔය order එකට තමයි යන්නේ active voice වලදී. passive voice වලදී object, there should be a helping verb. helping verb එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ passive voice වලදී. Then the verb should be in past participle form.
අපි past participle කියන verb එක තමයි passive voice වලදී අනිවාර්යයෙන්ම යොදාගන්නේ. හරි? දැන් මොකද්ද මේ past participle verb කියලා කියන්නේ? දැන් write කියන එක ගන්න. write කියන්නේ ලියනවා කියන එකනේ. එතකොට wrote කියන්නේ ලිව්වා. මේක වර්තමාන කාල ක්‍රියාපදයේ present verb එක. මේක past verb එක. අතීත කාල ලිව්වා කියන එක. මෙන්න මේ තුන්වෙනි ආකාරය තමයි හැම වෙලාවෙම passive voice වලදී යොදාගන්නේ. ඕනෑම tense එක. ඕනෑම tense එක කිව්වේ there are many tenses in English language. For example, simple present tense, simple past tense, present continuous, past continuous, future continuous අනේ වගේ tenses තියෙනවානේ කීපයක්. active voice වල 12ක් තියෙනවා. එතකොට ඉන්නේ ඕනෑම tense එකක past participle verb එක තමයි අපි යොදාගන්නේ. වෙනස් වෙන්නේ tense එක අනුව helping verb. ඒක තමයි වෙනස් වෙන්නේ. හරි දැන් උදාහරණයකට present simple present නම් am is are. හරි simple past not was were කියන helping verb තමයි ඕනේ වෙන්නේ. අන්න ඒ වගේ according to the tense of the sentence we have to change the helping verb. helping verb එක අපි වෙනස් කරන්න ඕනේ. මේ past participle verb එක තමයි හැම වෙලාවෙම අපි යොදාගන්නේ. so දැන් තව උදාහරණයක් ලියුවා. දැන් do කියන එක ගන්නකො. do කියන්නේ යමක් කරනවා කියන එක. did කියන්නේ past verb එක. done කියන්නේ past participle එක. okay? එතකොට මෙන්න මේ තුන්වෙනි ආකාරය තමයි හැම වෙලාවෙම අපි passive voice වලදී use කරන්නේ ඕනෑම tense එකකදී. හරි? ඊට පස්සේ subject එක active voice වල passive voice වලදී අතරම් ක්‍රියාකාරී වෙන්නේ නැහැ. මම අර කලින් කිව්වා වගේ. subject is not essential. අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. හරි දැන් මම මෙතන මේ දෙපැත්තෙම rest කියලා සඳහන් කරලා තියෙනවා. rest කියලා කියන්නේ වාක්‍යයේ ඉතිරි කොටස. ඒ කියන්නේ subject verb object අමතරව තව ඔය කාලය ස්ථානය වගේ දේවල් සඳහන් කරනවනේ සමහර වෙලාවට. ඉන්නේ ඒවා තමයි rest එකට අයිති වෙන්නේ. okay, I will explain the difference between active voice and passive voice using an example. අපි example එකකින් බලමු මොකද්ද මේ passive voice කියලා කියන්නේ active voice කියලා කියන්නේ. හරි. දැන් මම මෙහෙම sentence එකක් ලියන්නම්. හරි. මෙහෙම දැන් මම ප්‍රශ්නයක් අහනවා මෙහෙම. දැන් හිතන්නකෝ හරි මේ වගේ එකක්. what is your mother doing now? මම අහනවා ඔයාගේ අම්මා මේ වෙලාවේ මොනවද කරන්නේ කියලා. හරි? මේක present continuous කියන tense එකක්. මාර ඉස්සෙල්ලා කිව්වා වගේ tenses ගොඩක් තියෙනවනේ. මේක present continuous කියන ආකාරයේ sentence එකක්. කියන්නේ වර්තමාන සිදුවීම් පවතින ආකාරයේ sentence එකක්. එතකොට you can answer this question using active voice or passive voice. ඔයාලට මේකට answer එක active voice වලින් දෙන්නත් පුළුවන් නැත්නම් passive voice වලින් දෙන්නත් පුළුවන්. okay, if you answer in active voice එතකොට ඔයා කියන්නේ කොහොමද? දැන් ඔයා කියනවා දැන් අම්මා බත් වීමින් ඉන්නේ කියලා හිතන්නකෝ. එතකොට ඔයා කියනවා ඇය බත් වීමින් ඉන්නේ. හරි? එතකොට මෙතන mother කියලා අය භාවිත කරන්නේ නැතුව ඇය කියලා භාවිත කරලා pronoun එක she කියන එක. එතකොට she is cooking rice. අය බත් වීමින් ඉන්නේ. හරි? and you can answer this question in passive voice also. දැන් passive voice වලින් කියන්නත් පුළුවන් ඔයාලට. එතකොට ඔයා ඇය කියලා කියන්නේ නැහැ. ක්‍රියාව කරන කෙනා සඳහන් කරන්නේ නැහැ. කෙලින්ම object එක තමයි කියන්නේ. එතකොට ඔයා කියනවා බත් වීමින් ඉන්නේ නැත්නම් බත් වීනවා. හරි? අම්මා මොකද කරන්නේ? බත් වීනවා. හරි? සිංහලෙන් අපි ඔහොම සරල තමයි කියන්නේ. ඇත්තට තේරුම බත් වීමින් ඉන්නේ. එතකොට ඒක මෙන්න rice කියන එක තමයි අපි object එක තමයි මුලට ගන්න. එතකොට rice helping verb එක මොකද වෙන්නේ? is ම තමයි continuous එකක් නිසා. නමුත් මෙතන අපි මේක continuous එකක් නිසා මෙන්න මේ being කියන helping verb එකත් ඕන වෙනවා ඉතින්. හරි? rice is being then past participle verb එක. cook කියන එකේ past participle එක මොකද්ද? cooked.
මෙතන cook කියන එකට ed එකතු වෙනවා. මෙතන ing උනේ we been කියන අදහස ගන්නනේ. ඉන්නේ කියන්නේ is එකෙන්. හරි. එතකොට rice is being cooked. ඕනනම් අපි මේක එතකොට ඔයා සරලම ඔය දෙන ආන්සර් එක තමයි බත් වීමින් ඉන්නේ. ඔයාගේ අම්මා මොනවද කරන්නේ? බත් වීනවා. එතකොට අම්මා කියලා කියවෙන්නේ නැහැ ඒකේ. ඔබ්ජෙක්ට් එක තමයි ප්‍රධානත්වය වෙන්නේ. අපි දැන් ඕනනම් අපි ඉගෙන ගන්න පමණක් මෙහෙම by her කියලා අන්තිමේ සාමාන්‍ය සබ්ජෙක්ට් එක සඳහන් කරනවා. ඒ වුණාට ප්‍රැක්ටිකලි අපි එහෙම යොදාගන්නේ නැහැ. අපි දැන් සිංහලෙන් කතා කරන විදිහ හිතන්නකො. ඔයාගෙන් අහුවොත් එහෙම බත් වීමින් ඉන්නේ අය විසින් එහෙම කියලා කියන්නේ නැහැ. සරලව කියන්නේ කොහොමද? බත් වීනවා කියලා විතරයි. එතකොට ඒක rice is being cooked කියලා අපි නතර කරනවා ඉතින්. ඔය තමයි practically passive voice භාවිත වෙනවා කියන ඔය විදිහට. මේක 아무තු දෙයක් නෙමෙයි passive voice කියලා කියන්නේ. ඒක අපි සිංහල භාෂාවේදී ඕනෑම භාෂාවකදී ඒක භාවිත කරනවා. අපි අඳුර ගන්න ඕනේ යම්කිසි අදහසක් හිතට ආවම ඒක active voice ද passive voice ද කියලා. ඒක රචනා ලියද්දී හෝ කතා කරද්දී විවිධ අවස්ථාවලදී ඒක වැදගත් වෙනවා. හරි. හරි. මේක present continuous වර්ගයේ sentence එකක්. Okay, I will explain another example here. එතකොට මම කිව්වා වගේ දැන් අර helping verb එක මෙතන is been කියන එක තමයි එන්නේ. දැන් මෙතන subject එක object එක බහුවචන වුණොත් ආ කියන එක එන්නේ. හරි. හරි. දැන් මෙතන මෙහෙම උදාහරණයක් කියන්නම්. දැන් මෙහෙම උදාහරණයක් කියනවා. දැන් notes වල දැන් සමහර කැම්පස් වල එහෙම ඉගෙන ගන්න අය ඉන්නවා, ඉංග්‍රීසි මීඩියම් ඉගෙන ගන්න අය ඉන්නවා. එයාලටත් උදව් වෙන විදිහට දැන් notes ගොඩක් තියෙනවා passive voice වලින්. හරි. active voice වලිමුත් තියෙනවා. දැන් මම මේ active voice කියන පාඩමේ එක කොටසක් simple present tense වල යොදාගෙන ලියලා පෙන්නන්නම්. දැන් උදාහරණයකට දැන් මෙහෙම කියන්නකො. in active voice කියන්නේ active voice වලදී subject දැන් මෙහෙම අපි සිංහලෙන් මේ වාක්‍ය කිව්වොත් active voice වලදී අපි කර්තෘ වාක්‍යයේ මුලින්ම භාවිතා කරනවා. එතකොට අපි කියලා එතන කිව්වනේ. අපි කියන එක්කෙනා තමයි we කියන්නේ. එතකොට එයා වාක්‍ය සඳහන් කළා අපි. තේනවද? in active voice we use අපි භාවිතා කරනවා. use කියන්නේ භාවිතා කරනවා. දැන් use කියන්නේ verb එක. මොකද්ද භාවිතා කරන්නේ? subject එක. එහෙම නැත්නම් කර්තෘ. හරි. in active voice we use subject කොතනින්ද භාවිතා කරන්නේ? sentence එක පටන් ගන්න. එතකොට at the beginning of the sentence. එතකොට active voice වලදී අපි භාවිතා කරනවා subject එක වාක්‍යයේ මුල මෙන්න මේක දැන් මේ active voice ගැන පොඩි note එකක් මේ active voice වලම කියපු විදිහ තමයි මේ තියෙන්නේ. හරි? ඔක තමයි ප්‍රායෝගික භාවිතය. මේක active voice. හැබැයි ඔක passive voice වලින් සමහර note එක දෙන්න පුළුවන්. කොහොමද? හරි මම passive voice ගැන passive voice වලින් explain කරන්නම්. දැන් මෙතන මම කියනවා මෙහෙම. in passive voice ඒ කියන්නේ passive voice වලදී object එකට අපි මුලින්ම භාවිත කරනු ලබන්නේ. එතකොට object is එතකොට used. මෙතන helping verb එක is past part use කියන එකේ past participle එක used. in passive voice object is used at the beginning of the sentence. හරි දැන් මේකේ තේරුම මොකද්ද? passive voice වලදී කර්මය වාක්‍යයේ මුලම භාවිතා කරනු ලැබේ. මේ භාවිතා කරනු ලැබේ කියන එක තමයි ඇත්තටම මේ passive voice වලදී කියන්නේ. හරි notes වල ඔක නිතරම භාවිතා වෙනවා. හරි එතකොට passive voice වලදී කර්මය වාක්‍යයේ මුලදී භාවිතා කරනු ලැබේ. හරි මේකෙදි කියන්නේ අපි භාවිතා කරනවා. මේකෙදි කරන කෙනා කියනවා. මෙතෙන්දී හැබැයි කරන කෙනා වැදගත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දෙවිදියටම අපිට කියන්න පුළුවන්. මෙතන කරන ක්‍රියා කරන කෙනා සඳහන් කරන්නේ නැහැ.
ඔබ්ජෙක්ට් එක තමයි අපි ප්‍රධානත්වය දෙන්නේ. හරි? ඔක තමයි ප්‍රැක්ටිකලි පැසිව් වොයිස් භාවිතා වෙන අවස්ථාවක් ඔය මම කිව්වේ. හරි. එතකොට මෙන්න මේක සිම්පල් ප්‍රසන්ට් එකක් ඔය තියෙන්නේ. මේ සෙන්ටෙන්ස් එක අයිති මම අර කිව්ව ටෙන්ස් මොකද්ද මේක අයිති වෙන්නේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියන යටතට තමයි අයිති වෙන්නේ. හරි. නෝට්ස් අතරම වැඩිපුර තියෙන්නේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වලින්. අනිත් නෝට්ස් උත් අහු වෙනවා වැඩිපුර තියෙන්නේ සිම්පල් ප්‍රසන්ට්. හරි. ඊට පස්සේ next we are going to learn another tense. මම තව tense එකක් කියන්නම්. දැන් මෙහෙම එකක් කියන්න. They invited me for the party. Right? They invited me for the party. එයාලා නැත්නම් they කියන්නේ එයාලානේ නැත්නම් ඔවුන් කියලා අපි කියනවා. invited කියන්නේ ආරාධනා කළා. කාටද? මට. me කියන්නේ මටනේ. for the party කියන්නේ පාටියට. එතකොට එයාලා invite කියන්නේ present verb එකකට d එකක් එකතු වුණාම past verb එක බවට පත් වෙනවා. එතකොට එයාලා ආරාධනා කළා මට පාටියට. හරි? If we write in this sentence in passive voice, then මේක passive voice එකෙන් ලියුවොත් මොකද වෙන්නේ? subject එක verb එක object එක කවුද? me. object එක හොයාගන්න පුළුවන් මේ ප්‍රශ්නේ ක්‍රියාපදයෙන් ප්‍රශ්නයක් අහුවම. එයාලා ආරාධනා කළා. කාටද ආරාධනා කළේ? මට. එතකොට මෙයා තමයි ක්‍රියාවට භාජනය වෙන්නේ. ක්‍රියාවට භාජනය වෙන කෙනා තමයි අපි passive voice වලදී මුලටම යොදාගන්නේ. අතන මේක මෙහෙම මාරුවීමක් වෙන්නේ. passive voice වලදී මෙයා මුලට එනවා, object එක මෙයා අන්තිමට යනවා. සමහරවිට එයා සඳහන් කරන්නේ නැහැ. හරි? එතකොට මෙයා මුලට ගන්නවා කවුද? I. එතකොට මේක past verb එකක් නිසා I was කියන එක තමයි එන්නේ. I was invited. invite කියන එකේ past participle එකත් invitedම තමයි. හරි? I was invited for the party. එතකොට මේකේ තේරුම මොකද්ද? දැන් මේක කියන්නේ එයාලා ආරාධනා කළා මට පාටියට. මේකේ තේරුම මට ආරාධනා කළා. හරි? දැන් මේකේ මම නෙවෙයිනේ ක්‍රියාව කරන්නේ, මමනේ ක්‍රියාවට භාජනය වෙන්නේ, මටනේ ආරාධනා කරන්න තියෙනවා. එතකොට I was invited කියන්නේ මට ආරාධනා කළා. මම තමයි ක්‍රියාවට භාජනය වෙන්නේ. එයාලා කියලා මේකේ සඳහන් වෙන්නේ නැහැ. එයාලා දැන් ඔයා යම් තව කෙනෙක් එක්ක කතා කරනවා නම් එකම පාටියක් ගැන, ඒ කියන්නේ ඔයා කියනවා යාළුවාට මට පාටියට එන්න කිව්වා. එයාලා මට පාටියට ආරාධනා කළා. හරි? එතකොට ඔයාගේ යාළුවා දන්නා මේ මොන පාටියක් ගැනද කතා කරන්නේ කියලා. එතකොට ඒක පැසිව් වොයිස් වලින් කියන්නේ ඒකයි. හරි? ඒක පැසිව් වොයිස් වලින් කියද්දි එයා දන්නවා මට ආරාධනා කළා පාටියට. දැන් මේකත් අපි සිංහල වලදී ඕනෑම භාෂාවකදී මේක භාවිතා වෙනවා ප්‍රායෝගිකව. හරි? මට ආරාධනා කළා. මේකෙදි කියන්නේ එයාලා මට ආරාධනා කරන කෙනා මුලින්ම සඳහන් කරනවා මේකෙදි ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මෙතන verse කියන helping verb එක ගත්තේ මේක අතීත කාලේ වාක්‍යයක් ඉදන්. දැන් මේක simple past කියන sentence එකක්. හරි? simple past කියන යටතට අයිති sentence එකක් මේක. සරල අතීත කාලේ. එතකොට මෙතන I was කියලා දැම්මේ ඒකයි. හරි? was වනේ අතීත කාලේ දාගන්න. දැන් මෙතන මේවත් හිතන්න ඕනේ. දැන් we කියලා මෙතන තිබ්බනම් object එක. එතකොට we was කියන්න බෑ, we were invited. මේ ටික සමානයි. හරි? we were invited කියන්නේ අපිට ආරාධනා කළා. එතනත් අපි නෙමෙයි ක්‍රියාව කරන්නේ. අපි දැන් පවුලේ කට්ටියකටම ආරාධනා කරනවා. එතකොට we were invited. අපිට ආරාධනා කළා. අපි නෙමෙයි එතන ක්‍රියාව කරන්නේ. ඉතින් ඔන්න ඕක තමයි passive voice කියලා අපි
හඳුන්වන්නේ. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මෙන්න මේ helping verb එකකින් තමයි change වෙන්නේ passive voice. ඒ කියන්නේ according to the sentence or tense of the sentence we have to use the relevant helping verb. ඒ අදාළ helping verb එක යොදා ගන්න ඕනේ tense එකට අනුව. දැන් simple past හින්දා was verb. simple present උනොත් am is තමයි helping verb එකේ තියෙන්නේ. කියන්නේ I සඳහා am කියන එක දැන් මෙහෙම හිතන්නකෝ. then I am advised කියන්නේ මොකද්ද? මට අවවාද දෙනවා. මම නෙමෙයි ක්‍රියාව කරන්නේ. හරි? I am advised කියන්නේ මට අවවාද දෙනවා. ඕනනම් I am advised by my father. මගේ තාත්තා විසින් හැමදාම every day. හරි? I am advised මට හැමදාම අවවාද දෙනවා කියලා කියනවා. එතකොට ඒකේ කරන කෙනා කවුද කියලා දන්නවනම් අහන කෙනා ඒක සඳහන් කරන එක අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මේ වගේ දැන් he වගේ he she වගේ ගත්තොත් is. හරි? they කියලා ගත්තොත් are, we කියලා ගත්තොත් are. අනේ වගේ තමයි. මේක simple present එකක්. මේ simple past. හරි? ඒ වගේම දැන් present perfect වගේ ගත්තොත් හරි දැන් උදාහරණයක් මම කියන්න ඕන එකකට. දැන් මෙහෙම එකක් කියන්න ඕනේ. Pandit Amardev has created this song. හරි එතන කියන්නේ පණ්ඩිත් අමරදේවයන් has created. create කියන්නේ නිර්මාණය කරනවා. එතකොට has created කියන්නේ නිර්මාණය කරලා තියෙනවා. තියෙන්නේ නැත්නම් නිර්මාණය කරලා තියෙන්නේ මේ සින්දුව. this song. හරි? එතකොට දැන් මේ simple past වලින් මේක කිව්වොත් කොහොමද කියන්නේ? දැන් මම tense එකේ වෙනසක් පොඩ්ඩක් කියලා දෙන්නම්. මේක present perfect කියන වර්ගයේ sentence එක. I think you can see the board, no? Okay. You can see. Okay, present perfect කියන වර්ගයේ sentence එකක් තමයි මේ තියෙන්නේ. හරි? Pandit Amardev has created this song. එතකොට මේක කියන්නේ දැන් මේක simple past වලයි මේකේ වෙනස මොකද්ද? මේක කියන්නේ පණ්ඩිත් අමරදේව මේ සින්දු නිර්මාණය කරලා තියෙන්නේ. ඒක අතීතයේ කරපු දෙයක් වර්තමානයත් එක්ක ගල්පලා සම්බන්ධතාවයක් ඇති කරනවා. ඒක තමයි present perfect වලදී කියන්නේ. ඒ කියන්නේ එතනදී අර ලා කියලා අදහස් එනවා සමහර. දැන් මේකෙදිත් එනවා නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි මේක simple past වලින් කිව්වොත් පණ්ඩිත් දැන් has එක අයින් කරොත් මොකද වෙන්නේ? මේක simple past බවටපත් වෙනවා. එතකොට පණ්ඩිත් අමරදේවයන් නිර්මාණය කළා මේ සින්දුව. නිර්මාණය කළා වෙනයි නිර්මාණය කරලා තියෙනවා කියන එක වෙනයි. ඒ දෙක අදහස් දෙකක් තියෙනවා. ඒ දෙක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට මේක present perfect, මේක simple past. එතකොට මෙතන අපි has යොදා ගන්නවා. හරි? පණ්ඩිත් අමරදේවයන් නිර්මාණය කරලා තියෙනවා මේ සින්දුව. එතකොට if we translate this into passive voice, එතකොට object එක මොකද්ද? නිර්මාණය කරලා තියෙන්නේ මොකද්ද? මේ සින්දුව. එතකොට this song කියන එක this song is the object. It is used at the beginning of the sentence. දැන් ඔබ බලන්න උඩින් කතා කරද්දිත් කියනවා passive voice. ඇයි? It is used කියලා මම කිව්වේ. ඒ කියන්නේ මොකද්ද? එය භාවිතා කරනු ලබනවා sentence එකේ මුල. එතකොට එය භාවිතා කරන්නේ. එය නෙවෙයි ක්‍රියාව කරන්නේ. තේරෙනවද? මේක it is used. හරි? this song. එතකොට මේක present perfect එකක් නිසා මොකද වෙන්නේ? has සහ been කියන එක මෙතනදී ඕනනවා. හරි? මතකනේ අපි අර ing දැන් rice is being cooked කියද්දි ගත්තේ මෙන්න මේ been එකනේ. continuous ඒ වගේදී ගන්න මෙන්න මේ been එක. මේක present perfect නැත්නම් ඕනෑම perfect එකක් සඳහා මේ been එක. B double E and been එක. හරි? this one has been create කියන එකේ past participle එකත් ඒකම තමයි. enter created. This song has been created by Pandit Amardev. හරි මේ සින්දුව හදලා තියෙන්නේ නිර්මාණය කරලා තියෙන්නේ පණ්ඩිත් අමරදේවයන් විසින්. හරි දැන් ඔයා
යාළුවෙක් එක්ක මොකක් හරි සින්දු ගැන කතා කරනවා කියන්නකෝ. එතකොට ඔයා කියනවා මේ සින්දුව හදලා තියෙන්නේ අමරදේවයන් විසින්. ඒක පැසිව් වොයිස් එකෙන් ඔයා කියන්නේ. එහෙම නැත්නම් ඇක්ටිව් වොයිස් එකෙන් කිව්වොත් අමරදේව මහත්මයා තමයි මේ සින්දුව හදලා තියෙන්නේ. ඒ දෙවිදිහටම කියන්න පුළුවන්. මෙතෙන්දී සාමාන්‍ය සබ්ජෙක්ට් එක අපි සඳහන් කරනවා. හරි? එතන කරන කෙනා සඳහන් කරන්න ඕනේනේ. හරි? අන්න ඔය වගේ දෙයක් තමයි පැසිව් වොයිස් කියලා කියන්නේ. හරි? So this song දැන් මෙහෙම හිතුවොත් these songs එතකොට plural වෙනවා object එක. these songs කියන්නේ plural බහුවචන වෙනවා. එතකොට has දාන්න බෑනේ. එතකොට have been. Okay? ඉතින් සමානයි. These songs have been created by Pandit Amaradev. Okay? Okay, when we translate active voice sentences into passive voice, we want to think that the object is singular or plural. And we want to think about the tense of the sentence. So tense එකත් හිතන්න ඕනේ. tense එක මුලින්ම හිතනවා මේක මොන tense එකටද ඇයිද මේක simple past නිසා was were එන්නේ. හරි? ඊට පස්සේ ඒක වචන නම් was වෙනවා, බහු වචන නම් were වෙනවා. එච්චරයි. එනනේ translate කරන්න එහෙම දැන් exercises වලට දෙනවා exam වලට passive voice තියෙන එකක් active voice වලට translate කරන්න දෙනවා. active voice තියෙන එකක් passive voice වලට translate කරන්න කියලා කියනවා. So this is the procedure. Okay? So you want to practice this one. Okay? If you practice, you will be able to improve your writing skills and speaking abilities. Okay? So I think you got something using this lesson, and thank you for listening. And I think okay, if you wish, you can share with your friends also, because they also will be able to learn something with this video. And okay, you can write it down, and you can compare the differences. Okay, differences from the Dahana. I can't explain all the tenses here. මෙතන හැම tense එකක්ම explain කරන්න කාලෙ මදි. හරි? ඒකට බලන්න මේ වෙනස්කම් ටික බලන්න. Okay. So I will wind up the video today. Okay? Okay, thank you very much for listening. Okay, have a nice day. Thank you.